දර්පණයක් කියලා කියන්නේ සුමට දිලිසෙන පෘෂ්ඨයක්. එතකොට මොකද තල දර්පණයක් කියන්නේ? දර්පණයක් කියන වචනේ ඔයගොල්ලෝ දන්නවද? මොකද්ද එතකොට පුතේ තල දර්පණයක් කියන්නේ? දර්පණයක් කියන්නේ සුමට දිලිසෙන පෘෂ්ඨයක්. තල දර්පණයක් කියන්නේ කාටද කියන්න පුළුවන්? තල දර්පණය. තල කියන වචනේ තේරුම මොකද්ද? සමතල පෘෂ්ඨයක්. අන්න හරි. තල කියන වචනේ තේරුම පුතේ සමතල කියන එක. දැන් මේක සමතල. සමතල කියන්නේ වක්‍ර නොවු. දැන් මේ බෝඩ් එක කියන්නේ තලයක්. මේ බෝඩ් එක කියන්නේ තලයක්. ඔයගොල්ලෝගේ පොතේ තියෙන එක පිටුවක් කියන්නේ තලයක්. ඒ පොත දැන් මේ පොත මෙහෙම තියෙනකොට මේක තලයක්. හරිද? මේ පොත මෙහෙම වුණොත් ඒක වක්‍ර පෘෂ්ඨයක්. තල පෘෂ්ඨයක් නෙමෙයි. මෙන්න මෙහෙම සමතල විදියට තියෙනකොට තමයි තල කියන්නේ. මෙහෙම තියෙනකොට කියන්නේ වක්‍ර. මෙහෙම දර්පණක් තියෙනවා. හරිද? මේ පැත්තට වක්‍ර වෙච්ච දර්පණ තියෙනවා. මෙහෙම ඇතුළට වක්‍ර වෙච්ච දර්පණ තියෙනවා. දැන් ඕගොල්ලෝගේ ගෙදර තියෙනවා නම් මේ බත් බෙදන හැඳි අර නිකල් වලින් හදපු නැත්තම් මල නොබෙදෙන වාණේ වලින් හදපු හැඳි තියෙනවනේ බත් බෙදන්න ගන්න ගොඩක් වෙලාවට බත් බෙදන්න ගන්න මෙහෙම ලොකු හැඳි. ඔය හැන්දේ මෙහෙම ඇතුල් පැත්ත ගත්තොත් ඒක දර්පණයක් විදියට අපිට මෙහෙම බැලුවොත් මූණ පේනවා. පිට පැත්ත ගත්තත් ඒත් දර්පණයක් විදියට මූණ පේනවා. ඇතුල් පැත්ත ඇතුළට වක්‍ර වෙනවා. පිට පැත්ත පිටත වක්‍ර වෙනවා. ඒතකොට ඒක දර්පණ දෙකක්. ඇතුළට වක්‍ර වෙලා නම් පුතේ කියන්නේ අවතල දර්පණ කියලා. පිටතට වක්‍ර වෙලා නම් කියන්නේ උත්තල දර්පණ කියලා. හරිද? එතකොට දර්පණ වර්ග තියෙනවා. දැන් මගේ මේ අතේ තියෙන දර්පණය ඇවිල්ලා තල දර්පණයක්. ආලෝකයේ පරාවර්තනය වෙන පෘෂ්ඨය තලයක් නම් අපි කියන එකට තල දර්පණයක්. ආලෝක පරාවර්තනය වෙන පෘෂ්ඨය වක්‍රයක් නම් වක්‍ර වෙලා නම් ඒක පිටතට වෙන්න පුළුවන් ඇතුළට වෙන්න පුළුවන්. එතකොට අපි මේ දර්පණයට කියන්නේ වක්‍ර දර්පණයක් කියලා. ඔයගොල්ලන්ට පැහැදිලි ඇති දර්පණ අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට තල දර්පණ හා වක්‍ර දර්පණ. වක්‍ර දර්පණ ආපහු කොටස් දෙකකට බෙදන්න පුළුවන් උත්තල දර්පණ හා අවතල දර්පණ කියලා. දැන් මම මෙහෙම අත තියුවොත් බලා ගන්නකෝ. දැන් මම මෙන්න මෙහෙම අත තියුවා අතේ මගේ මෙන්න මේ පැත්ත ඇවිල්ලා අවතල දර්පණය. මේ පැත්ත ඇවිල්ලා උත්තල. මේක දර්පණයක් නම් මේක අවතල මේක උත්තල. ආලෝකයේ පරාවර්තනය වෙන පැත්ත පිටතට නෙරලා නම් හැන්දේ පිටපැත්ත. ඒක උත්තල දර්පණය. හැන්දේ අර හැන්දේ අර මේ බත් බෙදන පැත්ත තියෙන එක අර අපි බත් බෙදනකොට බත් ටික ගන්න පැත්ත තියෙන මෙහෙම. ඒ පැත්ත අවතල දර්පණය. හොඳට මතක තියාගන්න. ඒකෙන් තමයි මතක තියාගන්නේ. හැන්දක් මතක තියාගන්න හැන්දේ ඇතුල් පැත්ත අවතල දර්පණයක්. හැන්දේ පිටපැත්ත උත්තල දර්පණයක්. මේ වගේ එකකට කියන්නේ තල දර්පණයක්. එනවනේ දර්පණ වර්ග තුනක් තියෙනවා. උත්තල දර්පණ, අවතල දර්පණ, තල දර්පණ. හරිද? ඒතර දර්පණයක් කියන්නේ මොකක්ද? හුවොත් සුමට දිලිසෙන පෘෂ්ඨයක්. දර්පණයකින් මොකද්ද වෙන්නේ කියලා හුවොත් දර්පණයකට වැටෙන ආලෝකය හොඳින් පරාවර්තනය වෙනවා. හරි. දැන් මම පොඩ්ඩක් ඊට එහාට යනවා. මම අහන ඕගොල්ලෝගේ ප්‍රශ්නයක් යම් පෘෂ්ඨයකට ආලෝකය පතිත වුණොත් වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. මොනවද ඒ තුන? යම් පෘෂ්ඨයක් මතට ආලෝකය පතිත වුවහොත් සිදුවිය හැකි ආකාර නැත්නම් සිදුවිය හැකි දෑ තුනක් ඇත. ඒ මොනවාද? දැන් හිතන්න මේ බෝඩ් එකට ආලෝකය වැටෙනවා කියලා. මොනවද වෙන්න පුළුවන් දේවල්? ඒ වැටෙන ආලෝකයට ආපසු හැරී ගමන් කිරීම. එකක් තමයි ඒක. ඒකට අපි කියන්නේ පුතේ පරාවර්තනය. දිලිසීම. ඔන්න පැහැදිලි වුණේ. ආලෝකේ වැටෙන යම් පෘෂ්ඨයක් මතට පතිත වන ආලෝකයට වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. දිලිසීම. දිලිසීම කියන එක පුතේ වෙන දෙයක් නෙවෙයි. ඒ දිලිසීම කියන්නේ ඒකේ වෙන ලක්ෂණයනේ. මං අහන්නේ ආලෝකයට වෙන දේවල් තුනක්. අපි මේ මූලික දේවල් ටික දැනගෙන යන්න ඕන පුතේ. එතකොට ඔයගොල්ලන්ට ලේසි. අර පොතේ තියෙන දේවල් වලට අමතරව මේ දේවල් ටික හොඳට දැනගෙන යන්න ඕන. මොකද මේවත් එක්ක තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. යම් ද්‍රවික ප්‍රතිබිම්බය දැකගත හැකි වීම. ඉතල ගැඹුරට හිතන්න ඕනේ නැහැ. හරි මම කියන්නම් උත්තරේ.
යම් පෘෂ්ඨයක් මතට ආලෝකය පතිත වුණොත් වෙන්න පුළුවන් දේවල් තුන තමයි එකක් තමයි ඒ පෘෂ්ඨය හරහා ගමන් කිරීම. දැන් හිතන්න මේ පොතට ආලෝකය වටනවා කියලා. මේ පොතට ආලෝකය වටනවා. එතකොට මේ පොතට මේ පැත්තට ආලෝකය වටනවා නම් මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගමන් කරනවා. හරිද? මෙහෙම මේ පැත්තට ගමන් කරනවා. එහෙම ගමන් කරන්න නම් මේ පොත මොකක් වෙන්න ඕනද? ආලෝකය ගමන් කරන්න නම් මොකක් වෙන්න ඕනද මේ පොත? නම් කියලා දීලා තියෙන 6 වසරේදී. පාරභාෂක වෙන්න. පාරදෘශ්‍ය වෙන්න ඕන. පාරභාෂක කියන්නේ තරමක් නේ. දෘශ්‍ය පාරදෘශ්‍ය වෙන්න ඕන. මේ පොත මේ පැත්තේ වැටෙන ආලෝකය මේ පැත්තට ගමන් කරන්න නම් පාරදෘශ්‍ය වෙන්න ඕන එක. ආලෝකය විනිවිද යාම. දෙවැනි එක තමයි මේ පොතට ආලෝකය වැටෙනවා වැදිලා හැරිලා අනිත් පැත්තට යනවා. කියන්නේ මෙහි වැදිලා අර අපිට ආව දර්පණ වල වෙන්නේ ඒක. මෙහි වදිනවා වැදිලා වෙන පැත්තකට යනවා. අපි ඒකට කියන්නේ පරාවර්තන. ඔන්න දෙකක් කිව්වා. ආලෝකය ගමන් කිරීම එක හරහා අනිත් එක තමයි පරාවර්තන. අනිත් එක තමයි ආලෝකය උරා ගැනීම. ගොඩක් පෘෂ්ඨවලට වෙන්නේ ඒක. වැටෙන ආලෝකය උරා ගන්න. වැටෙන ආලෝකය සම්පූර්ණයෙන්ම උරා ගත්තොත් මට කියන්නේ දැන් මේ පොතට වැටෙන ආලෝකය ඔක්කොම උරා ගන්න මොකක් වෙයිද? වැටෙන ආලෝකයේ සියල්ලම මේ පොත විසින් උරා ගන්නවා නම් පොත පිච්චෙන. අපෝ නෑ පොත පිච්චෙන්නේ ආලෝකයට මොකක්වත් වෙන්නේ නෑ පිච්චෙන්නේ වෙන්නේ නෑ ආලෝකයට හොඳ. හිතන්න ඒව නම් හිතන්න එපා. ආලෝකයට ගිනි මේ තාපය නිපදවන්න බෑ. ආලෝකයට වස්තු උණුසුම් වෙන්නේ නෑ. හරිද ආලෝකය වෙන්න කියලා. එහෙනම් ඉතින් අපිට මේ කැම යන්න පුළුවන් නේ ටෝච් එක ගහලා. ගෙදර වත්තු යන්න පුළුවන් නේ. එහෙම කරන්න බෑ හොඳේ. තාපය නිපද වෙන්නේ නැහැ පුතේ ආලෝකය පතිත වුණාට තාපය නිපද වෙන්නේ නැහැ. හරි මං ඇහුවේ මේ පෘෂ්ඨයට වැටෙන ආලෝකය සියල්ලම උරා ගන්නවා නම් මොකද්ද වෙන්නේ? හෙවණැල්ලක් ඇති වෙයි. නෑ හෙවණැලි ඇති වෙන්නේ නැහැ. හෙවණැලි ඇති වෙන නෙමෙයි මම අහන්නේ පුතේ මේ පෘෂ්ඨයට ආලෝකය වැටෙන මේ පෘෂ්ඨයට වැටෙන ආලෝකයේ සියල්ල අවශෝෂණය කරොත් මොකද්ද වෙන්නේ කියන එක. මේ පෘෂ්ඨයට වැටෙන ආලෝකයේ ඔක්කොම උරා ගන්නවා නම් මේ පොත පේන්නේ නැහැ. මතක තියාගන්න. මේක කළු පාටට පේන්නේ. මේක පේන්නේ මොන පාටටද? කළු පාටට. හරිද? දැන් මම මෙතන ඉන්නකොට මේ බල්බ් එකකින් වැටෙන ආලෝකය යම් පෘෂ්ඨයකට පතිත වෙලා ඒ පෘෂ්ඨයෙන් ඒ වස්තුවෙන් ආලෝකය ඔක්කොම උරා ගන්නවා කියලා හිතන්න. එතකොට මට ඒක පේන්නේ කළු පාටට. හරිද? ඒ කියන්නේ එතනින් ආලෝකය පිට වෙන්නේ නැහනේ. ඒ ඔක්කොම ටික උරා ගන්නවා. ඒක වෙනත් පාටකට පේන්න නම් ඒකෙන් ආලෝකය අපේ ඇහැට එන්න ඕන. හරිද? ගොඩක් වෙලාවට ওই පරිසරයේ තියෙන වස්තු විවිධ වර්ණයෙන් පේන්න හේතුව මොකද්ද දන්නවද? දැන් සූර්යාගේ ඉඳලා එන්නේ සුදු පාට ආලෝකය. මේ ටික හොඳට තේරුම් ගන්න පුතේ මේවා අපි මේ ගොඩක් වෙලාවට දන්නේ නැහැ. හරිද? ආලෝකයත් එක්ක තියෙන මූලික දේවල් මේවා දැනගෙන ඕන ආලෝකයේ පාඩම යන්න. දැන් අපේ සූර්යාගෙන් එන්නේ සුදු ආලෝකය. අපි ඒකට කියන්නේ සුදු ආලෝකය කියලා. සුදු ආලෝකය කියන්නේ පුතේ එක වර්ණයක් නෙවෙයි. ඒක සුදු පාට වුණාට ඒක වර්ණ කිහිපයක මිශ්‍රණයක්. දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන සුදු ආලෝකයේ සූර්යාගේ ඉඳලා එන සුදු ආලෝකයේ හැදලා තියෙන පාට 7කින්. දන්නවනේ පාට 7. ඒ පාට 7 පේන්න ගන්න කොහෙදද? සූර්යාගෙන් එන සුදු ආලෝකයේ හැදලා තියෙන පාට 7 කොහෙදද පේන්නේ? දේදුනේ. දේදුනේ. මේ කියන දේවල් ටික පුතේ හොඳට අහගන්න. මේ කියන ඒවා එකක්වත් පොතේ නෑ. හොඳේ. ඔයගොල්ලන්ට කියන මේ කරුණු එකක්වත් පොත්වල මේ කියන්නේ 7 වසරේ පොතේ නෑ. දේදුන්නේ තියෙන සුදු ආලෝකයේ පාට 7. අපි මේ පාට 7 ලකුණු කරන්නේ කොහොමද? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔකනේ පාට 7. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔය විදිහට පාට 7 අපිට ගන්න පුළුවන්. දැන් මම පරිසරයේ තියෙන ගහක් දිහා බැලුවම ගහේ කොළ මට පේන කොළ පාටට. ඒ කොළ පාටට පේන්න හේතුව තමයි එකට තව හේතු බලපාන කොළ පාට වර්ණකය මේවා තියෙනවා. ගොඩක් වෙලාවට සමහර වස්තු වර්ණය එක වර්ණ වලින් පේන්න හේතුව තමයි සුදු ආලෝකය ඒක මතට පතිත වෙනවා. හරිද? ඒ කියන්නේ සූර්යාගෙන් වැටෙන ආලෝකය ඒක මතට පතිත වෙනවා. දැන් හිතන්න මෙහෙම
දැන් මට පරිසරයේ තියෙන යම් වස්තුවක් පේනවා නිල් පාටට, කොළ පාටට, රහ නිල් පාටට. එතකොට සුදු ආලෝකයේ ඒක මතට පතිත වුණාම සුදු ආලෝකයේ පාට 7ක් තියෙනෝනේ. ඒ පාට 7න් 6ක්ම ඒක උරාගෙන. උරාගෙන ඉවර වෙලා කොළ පාට විතරක් පරාවර්තනය කරනවා. අනිත් පාට ටික උරාගෙන කොළ පාට පරාවර්තනය කරනකොට මගේ ඇහැට එන්නේ කොළ පාට විතරයි. එතකොට මට මේ වස්තුව පේන්නේ මොන පාටද? කොළ පාටට. ඒ වස්තුව පේන්නේ කොළ පාටට. හරිද? අන්න ඒ වගේ යම් වස්තු වර්ණයන්ගෙන් යුක්තව පෙනීමට හේතුව ඒකයි. සුදු ආලෝකය පතිත වෙලා ඒකේ තියෙන අනිකුත් වර්ණ ටික උරාගෙන ඒ පෙන්නන වර්ණය විතරක් පරාවර්තනය. දැන් රතු පාටට යම් වස්තුවක් පේන්න හේතුව සුදු ආලෝකය පතිත වෙලා අනිත් වර්ණ ටික උරාගෙන රතු පාට පරාවර්තනය. ඒක අපේ ඇහැට ඇවිල්ලා අපිට ඒ වස්තුව පේනවා රතු පාටට. හරිද? මෙන්න මේ විදිහට අපිට ආලෝකය ගැන මූලික කොටස් ටිකක් කතා කරන්න පුළුවන්. එහෙනම් යම් පෘෂ්ඨයක් මතට ආලෝකය පතිත වුණොත් වෙන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. මොනවද වෙන්න පුළුවන් දේවල් තුන? එකක් තමයි මේ පෘෂ්ඨය කරහා ආලෝකය ඒ පෘෂ්ඨය හරහා ගමන් කිරීම. අපි ඒක පුතේ ඊට පස්සේ 8 වසරේදී 9 වසරේදී ඒක ගැන අපි කතා කරනවා. හරිද? දෙවෙනි එක තමයි ඒ පෘෂ්ඨයට ආලෝකය උරා ගැනීම. තුන්වෙනි එක තමයි ඒ පෘෂ්ඨයෙන් ආලෝකය පරාවර්තනය කිරීම. දැන් මම අහුවොත් මේ බෝඩ් එකට පතිත වෙන ආලෝකය මොකක් වෙයිද? ඔය තුනෙන් පරාවර්තනය වෙනවා. ඔව්. එකක් තමයි මේ බෝඩ් එකට පතිත වෙන ආලෝකයෙන් පරාවර්තනයක් සිද්ධ වෙනවා. හැබැයි ඔක්කොම පරාවර්තනය වෙන්නේ නැහැ. කොටසක් උරා ගන්නවා. ඒක මතක තියාගන්න. කොටසක් උරා ගන්නවා, කොටසක් පරාවර්තනය. විනිවිද යනවද? නෑ. විනිවිද යනවා නම් මොන ද්‍රව්‍යයක් වෙන්න ඕනේ? පාරදෘශ්‍ය. එහෙනම් මතක තියාගන්න මේ පරිසරයේ තියෙන බොහෝ වස්තු වලට ආලෝකය පතිත වුණාම ඒයින් කොටසක් උරා ගන්නවා. අනිත් කොටස පරාවර්තනය කරනවා. හරිද? හැබැයි දැන් මෙන්න මෙහෙම දෙයක් මම කිව්වා. දැන් මම අරගෙන යනවා මෙන්න මේ දර්පණයයි මේ මීට සමාන මොනවා හරි තහඩු කෑල්ලක්. අපි හිතමු මේ දර්පණයත් එක්ක මම අරන් ගියා කියලා මොකක් හරි කක්කරි කඩදාසි කෑල්ලක් කියලා හිතමුකෝ. දැන් මම මෙන්න මේ දෙක අරන් යනවා. හරිද? මේ දෙක අරන් ගිහලා අවුවට කාගේ හරි මේ කාට හරි ඉස්සරහට එන්න කියලා මම මේ දෙක අරන් ගිහලා අවුවට ඉර පැත්තට මේක අල්ලලා මම එයාගේ ඇහැට මේක මේ දෙක මෙහෙම අල්ලනවා ඇහැ පැත්තට. ඉරෙන් වැටෙන ආලෝකය අර ඔයගොල්ලෝගේ පොතේ තියෙන ළමේ කණ්ණාඩියක් අරගෙන ගිහිල්ලා මොකද්ද කරන්නේ? කණ්ණාඩිය අවුවට අල්ලලා පේනවනේ නේ කණ්ණාඩිය අවුවට අල්ලලා මෙහෙම අල්ලන්නේ. අන්න ඒ වගේ දැන් මම කණ්ණාඩිය අවුව පැත්තට හරවලා මේ කඩදාසි කෑල්ලත් අවුව පැත්තට හරවලා අරයාගේ ඇහැට අල්ලනවා. අල්ලලා කියන මේ කණ්ණාඩිය දිහා බලන්න. එයා කණ්ණාඩිය දිහා බලලා ශරීරව ඇස් වහගනි. ඇයි ඇස් වහගන්නේ? ආලෝකය පරාවර්තනය කිරීමෙන් ඔහුගේ මුහුණට ආලෝකය පතිත වුණා. මේ කණ්ණාඩියෙන් ආලෝකය පරාවර්තනය කරලා එයාගේ ඇස් වලට එනවා. මම ඊට පස්සේ මෙන්න මේක අල්ලනවා. ඒ වගේම දැන් මෙහෙම අල්ලලා කියනවා දැන් මේක දිහා බලන්න. අර එයාගේ ඉස්සෙල්ලා වගේ ඇස් වහගනීද? නෑ. ඇයි ඇස් වහගන්නේ නැත්තේ? ආලෝකය උරා ගන්න. ආලෝකය උරා ගන්න හරි පුතේ. ආලෝකය මේකේ මහා ගොඩක් උරා ගන්න නෑ. ඒක නෙමෙයි හේතුව. පරාවර්තනය වෙන්නේ ආලෝකයෙන් ටිකක් උරාගෙන ටිකක් පරාවර්තනය කිරීම. ටිකක් උරාගෙන ටිකක් පරාවර්තනය කිරීමත් ගන්න පුළුවන්. ඊට වඩා හේතුවක් තියෙනවා. මේක දිහා බලන්න බැරි වෙන්නත් මේක දිහා බලන්න පහසු වෙන්නත් හේතුව. දැන් ඕගොල්ලොන්ට මේ වටේ පිටේ තියෙන ගස් කොළන් නැත්තම් ගෙදර තියෙන මේසෙ දිහා ගෙදර තියෙන පොත්පත් දිහා බෑග් දිහා ඕවා දිහා බලනකොට ඇහැට අමාරුද ලේසිද? අර කණ්ණාඩිය ඇහැට ලේසි. නමුත් මේ අවුවට අල්ලපු කණ්ණාඩිය දිහා බලනකොට අමාරුයි. නැත්නම් ওই ටකරන් කොලයක් වගේ එකක් අවුව වැටෙන තැනක තියෙනකොට ඒක දිහා බලනකොට
අමාරුයි. ඇයි හේතුව? වීදුරුව පාරදෘශ්‍ය නිසා නැත්ද පාරදෘශ්‍ය කතාව ගාව ගන්න එපා. පාරදෘශ්‍ය කියන්නේ විනිවිද යනවා. පාරදෘශ්‍ය දේවල් දිහා බලන්න පුළුවන් අපිට. ඒක හර ආලෝකේ පරාවර්තනය වෙන්නේ නැහනේ. ආලෝකේ විනිවිද යනෝනේ. දැන් මගේ දිහා ඔයගොල්ලන්ට බලන්න ලේසිද අමාරුද? ලේසි. ලේසි. හරිද? මොකද මගේ දිහා බැලුවා කියලා ඕගොල්ලොන්ගේ ඇහැට වැඩි ආලෝක ප්‍රමාණයක් එන්නේ නැහැ. දැන් මේ කණ්ණාඩිය දිහා බලන්න අමාරු ඕගොල්ලොන්ගේ ඇහැට වැටෙන ආලෝක ප්‍රමාණය වැඩි. හරිද? ඒකයි හේතුව. දැන් මං හේතුව කියන්නම්. මෙන්න මේකයි හේතුව. දැන් බලා ගන්න මේ තියෙන්නේ කණ්ණාඩිය කියලා හිතන්න. මේ තියෙන්නේ කඩදාසි කැල්ල කියලා හිතන්න. මෙහෙ ඉන්නවා කියලා හිතමු සූර්යයා. දැන් මම මෙන්න මෙතන ඉන්නවා කියලා හිතමුකෝ. හරිද? ඇසන්නේ මම. මේ තියෙන සූර්යයා. මේ තියෙන දර්පණය, මේ තියෙන කඩදාසිය. මේ දර්පණයට වැටෙන ආලෝකය හරිද? මෙහෙම සූර්යාගේ ඉඳලා දර්පණයට ඔක්කොම ටික එකම පැත්තට පරාවර්තනය කරනවා. මේ දර්පණයට වැටෙන ආලෝකය ඔක්කොම ටික එකම පැත්තට පරාවර්තනය කරනවා. මේ කඩදාසියට වැටෙන ආලෝකය එක එක පැති වලට පරාවර්තනය කරනවා. හරිද? මේ වගේ එක එක පැති වලට පරාවර්තනය කරනවා. උන් ඕකයි හේතුව. දර්පණයකට පතිත වන ආලෝකය සියල්ලම පාහේ එකම දිශාවට පරාවර්තනය කරනවා. එහෙම නැති වස්තුවකට මේකට ඒකට හේතුව පුතේ මේක සුමට නැහැ. මේක රළුයි. මේකේ මෙහෙම වලවල් තියෙනවා, කඩතොළු තියෙනවා. එතකොට වැටෙන ආලෝකය එක එක පැති වලට යනවා. එක එක පැති වලට යනකොට වැටෙන ආලෝකයෙන් ටිකයි අපේ ඇහැට එන්නේ. වැටෙන ආලෝකයෙන් ටිකයි නම් අපේ ඇහැට එන්නේ අපිට ඒ වස්තුව දිහා බලන්න පුළුවන්. ඇහැට අමාරුවක් දැනෙන්නේ නැහැ. වැටෙන ආලෝකයේ ඔක්කොම ටික ඇහැට පරාවර්තනය වෙලා එනවා නම් අන්නේ වස්තුව දිහා බලනවා. ඒක නිසා තමයි දර්පණයක් දිහා අපිට හොඳට ඇස් දෙක අරලා බලන්න අමාරු. දර්පණයකට පතිත වන ආලෝකය සියල්ලම පායේ එකම පැත්තට පරාවර්තනය කරනවා. මේක විසිරිලා යන්නේ හැම පැත්තටම පරාවර්තනය. දැන් මගේ ඇඟට මෙතන මගේ ඔළුවට උඩින් දෙන බල්බ් දෙකක් තියෙනවා. ඒ බල්බ් දෙකෙන් වැටෙන ආලෝකය මගේ ඇඟට පතිත වෙලා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා හැම පැත්තටම පරාවර්තනය වෙනවා. ටිකක් උරා ගන්නවත් එක්ක. අර ඔයගොල්ලෝ කිව්ව ඉස්සෙල්ලා උරා ගන්නවා කියලා ඒක නිසා අමාරු නෑ කියලා. ඒක හරි. ටිකක් උරා ගන්න. මේකේ උරා ගන්නෙත් නෑ. වැටෙන ආලෝකය ඔක්කොම පරාවර්තනය. මේකෙන් ටිකක් උරා ගන්න වැටෙන ආලෝකය හැම පැත්තටම පරාවර්තනය. දැන් පරිසරයේ තියෙන ගස් කොළන් වලින් මිනිස්සෙක්ගෙන් ඕගොල්ලෝගේ පොතෙන් පෑනකින් ඒ විදිහට තමයි ආලෝකය පරාවර්තනය වෙන්නේ. වැටෙන ආලෝකය ඔක්කොම එකම පැත්තට පරාවර්තනය වෙනවා දර්පණ වලින්. ඒක නිසා තමයි දර්පණ වලින් ආලෝකය පරාවර්තනය වෙනකොට ඒක දිහා බලන්න අමාරු. හරිද? මේ නම් දෙකකුත් තියෙන මේ දෙකට. ඒ ඕගොල්ලෝ ඉස්සරහා පන්තිවලදී ඉගෙන ගන්නවා. මේකට කියන්නේ සවිදි පරාවර්තනය. මේකට කියන්නේ විසාරි පරාවර්තනය. හරිද? එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි දැන් දර්පණයකින් ආලෝකය පරාවර්තනය වෙනකොට ඒවා එකම පැත්තට පරාවර්තනය වෙන්නේ ඒ වගේම ආලෝකයෙන් වැඩි ප්‍රමාණයක් පරාවර්තනය කරනවා. ඒක නිසා තමයි දර්පණයක් ඇහැට දැක්කම දිලිසෙන්නේ. හරිද? දිලිසෙන්නේ ඒකයි. එහෙම එකම පැත්තට පරාවර්තනය කරන්න හේතුව තමයි දර්පණයක පෘෂ්ඨය සුමටයි. මෙහෙම වලවල් නැහැ. වලවල් තියෙනම් එක එක පැති වලට පරාවර්තනය කරන්නේ. හරිද? ආලෝකය වැටෙන පැත්තට එක එක පැති වලට පරාවර්තනය වෙනවා. හරි. දැන් මම අහන ප්‍රශ්නේ ඊළඟට දැන් ඔයගොල්ලෝ දර්පණය කියන එක හොඳටම දන්නවා. දර්පණයක් කියන්නේ සුමට දිලිසෙන පෘෂ්ඨයක්. දැන් මම ඔයගොල්ලෝගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මොකක්ද ආලෝක පරාවර්තනය කියන්නේ? කියන්නමල ආලෝක පරාවර්තනය. ආලෝක කිරණ යම් පෘෂ්ඨයක් මතට පතිත වීමෙන් පසු එම මාධ්‍ය ඔස්සේම ආපසු හැරී ගමන් කිරීම. ඕ හරි. අපිට එහෙම ගන්න පුළුවන්. යම් පෘෂ්ඨයක් මතට දැන් ඔයගොල්ලෝ මේ පොතේ තියෙන දැන් අර විද්‍යාවේ තියෙන තව දෙයක් තමයි පුතේ මම හැමදාම කියනවා වගේ ඔයගොල්ලෝ පොතේ තියෙන එක පාඩම් කරන්න යන්න එපා. හරිද? එහෙම පාඩම් කරලා විද්‍යාවට ලකුණු ගන්න පුළුවන් 9 වසරට යනකම් විතරයි. එකක් මතක තියාගන්න. දැන් සමහර අය මේ ක්‍රමයේ උරු වෙලා ඉන්නවනේ. දැන් 6 වසරේදී 7 වසරේදී පොතේ පාඩමේ තියෙන උත්තර අකුරක් නැර ඒ විදියටම කටපාඩම් කරලා විභාගෙට කියනවා. ඉතින් හරි ෂෝක් දරුවා කියලා ලකුණු දෙනවා. අත්තනට උත්තරේ දෙනවා කියලා ලකුණු දෙනවා අපි. හැබැයි පුතේ ඔය ක්‍රමේ සාර්ථක වෙන්නේ 8 වසරේ අන්තිමට යනකම් විතරයි. ඊට පස්සේ අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා.
හිතන්න මොලේ හදාගනි ගන්න නම් අපිට පොතේ තියෙන එක කටපාඩම් කරන සිස්ටම් එකෙන් අයින් වෙන්න වෙනවා. හරිද? පොතේ තියෙන එක කටපාඩම් කරලා කරන්න පුළුවන් පොඩි පන්ති වලදී විතරයි. ඊට පස්සේ හිතන ප්‍රශ්න එනකොට අපිට හිතලා උත්තර ලියන්න එන ප්‍රශ්න එනකොට අපි දැනගන්න ඕන පොතේ තියෙන දේ වෙන්නේ කොහොමද කියන එක. ඒකයි මම ඔයගොල්ලෝට මේ දැන් වටේ පිටේ තියෙන දේවල් ඔක්කොම කියලා දෙන්නේ. එතකොට හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මෙතන ආලෝකයේ පරාවර්තනයේ මේ විදිහට මෙන්න මේ හේතුව නිසා. ඔයගොල්ලෝ දන්නවනේ දැන් මෙන්න මේක නිසානේ මේක වෙන්නේ කියලා. අන්න ඒ විදිහට යන්න ඕනේ. දැන් අපිට හිතලා කියන්න පුළුවන් ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා. මම එන්නේ එහෙම කියනවා. යම් පෘෂ්ඨයක් මතට පතිත වන ආලෝකය දැන් මේ එන්නේ වාතයේ දිගේ. මේ දැන් මෙතන තියෙන ලයිට් එක, ඒ ලයිට් එකෙන් එන ආලෝකය මේ බෝඩ් එකට පතිත වෙනවා. පතිත වෙන්නේ එන්නේ කොහෙද? වාතයේ දිගේ. යම් මාධ්‍යයක් දිගේ පැමිණෙන ආලෝකය පෘෂ්ඨයකට පතිත වීමෙන් පසු වැදිලා හැරිලා එම මාධ්‍ය ඔස්සේම වෙනත් දිශාවකට මෙහෙන් එන ආලෝකය ඒ පැත්තට ගියත් අවුලක් නැහැ. ඒ කියන්නේ වෙනත් දිශාවකට එන්නේ මෙහෙට යන්නේ මෙහෙට. එම මාධ්‍ය ඔස්සේම වෙනත් දිශාවකට ගමන් කිරීමට තමයි කියන්නේ හැරිලා ගමන් කිරීමට තමයි කියන්නේ ආලෝක පරාවර්තනය කියන්නේ. දැන් ඕගොල්ලෝගේ පොතේ තියෙන මේ විදියට යම් පෘෂ්ඨයකට පතිත වීමෙන් පසු ආලෝක කිරණ එම මාධ්‍ය ඔස්සේම ආපසු හැරී ගමන් කිරීම. ඒක මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යන්න පුළුවන්, මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට යන්න පුළුවන්, මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යන්න පුළුවන්, මෙහෙම ඇවිල්ලා මේ පැත්තට යන්න පුළුවන්. ඒ කොහෙට හරි ගමන් කරනවා. හැබැයි මේ මාධ්‍ය ඔස්සේ යනවා නම් අපි කියනවා පරාවර්තනය. ඒ කියන්නේ ඒ පැත්තටම ආපහු යනවා නම් ඒ කියන්නේ එම මාධ්‍ය තමයි පරාවර්තනය. මම තව දෙකක් වෙනවා. තව එකක් තමයි අවශෝෂණය. අනිත් එක තමයි විනිවිදය. ඔය තුනෙන් එකක් තමයි වෙන්නේ. හරි නැත්නම් තුනෙන් දෙකක් තමයි ආලෝකයේ පෘෂ්ඨයකට පතිත වුණොත් වෙන්න පුළුවන් දේවල් තුනයි. එක්ක පරාවර්තනය, එක්ක මේක හරහා විනිවිද යාම, එහෙම නැත්නම් මේකට උරා ගැනීම, අවශෝෂණය. දැන් මෙතන නම් ගොඩක් වෙලාට මේ වැටෙන ආලෝකයෙන් ටිකක් උරා ගන්නවා, ටිකක් පරාවර්තනය. ගොඩක් වස්තු වල එහෙම. හරිද? එතකොට දර්පණයක විශේෂත්වය තමයි ආලෝකය පරාවර්තනය වෙන ප්‍රමාණය වැඩි. සාමාන්‍ය වස්තුවකට වඩා ආලෝකය එකම දිශාවට පරාවර්තනය වෙන ප්‍රමාණය වැඩි දර්පණවල. ඒක නිසා තමයි දර්පණ දිලිසෙන්නේ. දර්පණයක් දිහා බලන්න අමාරු. හරිද? ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. අවුවට ගියාම කණ්ණාඩියක් අරගෙන කණ්ණාඩිය මේ ඉරට අල්ලලා කාගේ හරි මූණට ඇල්ලුවා ඒක බලන්න අමාරු. ඉරෙන් වැටෙන ආලෝකයේ සියල්ලම පාහේ අපේ ඇහැට යොමු කරනවා. ඒක අපිට තේරෙනවා. අවුවේ ඉන්නකොට මම ওই කියන දේවල් ඕගොල්ලන්ට මේ ඒව ප්‍රායෝගිකව ගන්නකොට හිතා ගන්න පුළුවන්. මම කියලා දෙන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ මේක මෙන්න මෙහෙමයි කියන එක ඕගොල්ලන්ට ඒක ඉබේම පැහැදිලි වෙනවා. ඕනනම් අද දැන් අවුව වැටිච්ච වෙලාවේ ගිහිල්ලා බලන්න පන්ති වරුණාම කණ්ණාඩියක් අරගෙන ගිහිල්ලා අවුවට අල්ලලා ඒ කණ්ණාඩිය දිහා බලන්න. එතකොට Tamanට තේරෙයි වැටෙන ආලෝකය ඔක්කොම ටික ඇහැට එනව නේද? ඇහැ කොච්චර අමාරුද? ඇහැට එනකොට වැඩි ආලෝකය මොකද්ද වෙන්නේ? කියන්න බලන්න. ආලෝකයේ විශාල ප්‍රමාණයක් ඇහැට આવොත් මොකද්ද වෙන්නේ? ඇහැ අන්ධ වෙනවා. අන්ධ වෙනවා. මොකද ඇහි තියෙනවා පුතේ ඇතුලේ ආලෝක සංවේදී සෛල. මේ ඕගොල්ලන්ට පේනවනේ මේ ඇහි තියෙනවා කළු පාට බෝලයක්. පේනව නේද? ඇහි කළු පාට බෝලයක් තියෙනවනේ. ඒක ඒ කළු පාට බෝලෙට මැද ඒ කළු පාට බෝලේ මැද තියෙන සිදුරක්. හරිද? ඒ සිදුරට කියන්නේ පුතේ කණිනිකාව කියලා. කණිනිකාව. ඒ කණිනිකාවෙන් තමයි ඇහැ ඇතුළට ආලෝකය යන්නේ. මේ ඇහි කළු පාට බෝලේ ඒකට කියන්නේ කාරා මණ්ඩලය කියලා. ඒකේ මැද තියෙන සිදුරක් කණිනිකාව. ඒක ඇතුළෙන් තමයි ආලෝකය යන්නේ. ඒ යන ආලෝක ප්‍රමාණය වැඩි වුණොත් ඒ සිදුර හරහා ඊට එහයින් තියෙන ආලෝකයේ තිරයක් වගේ එකක්. ආලෝක සංවේදී සෛල දිනේ සෛල මැරෙනවා. විනාශ වෙනවා. වැඩි ආලෝක. ඒක නිසා යන්න දෙන්නේ නැහැ. අපි තද අවුවේ ඉන්නකොට ඉබේම අපි පාලනය කරන්න ඕනේ. ඒක ඉබේ පාලනය වෙන්නේ. මේ ඇහි මේ සිදුර පොඩි වෙනවා. අඳුරේ ඉන්නකොට මේ ඇහි සිදුර ලොකු වෙනවා. ඔක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පූසෙක් අල්ලගෙන ඉවරලා පූසගේ හැරට ටෝච් පාරක් ගන්න. ටෝච් පාරක් ගහනකොට ඒක ටෝච් එළිය වදිනකොට අර පූසගේ ඇහි සිදුර ලොකු පොඩි වෙනවා අපිට බලා ගන්න පුළුවන්. හරිද? පූසගේ ඇහි සිදුර අපිටත් වඩා හොඳට පේනවා. ඒ කියන්නේ මේ අර කණිනිකා අඳුරු තැනක ඉන්න පූසෙක් අල්ලගෙන කළුවර තැනකට ගිහිල්ලා මෙහෙම මූණෙන් අල්ලගෙන ටෝච් එළියක් ගහුවම ඇහි සිදුර ලොකු පොඩි වෙන එක ලස්සනට බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒක පැහැදිලිව පේනවා. මේ අපෙත් එහෙමයි දැන් ඕගොල්ලෝ දන්නවා තද අවුවේ ඉඳලා
තද අවුවක ඉඳලා එක පාරට ගේ ඇතුළට ආවොත් මොකද්ද වෙන්නේ? හැමතැනම කළු පාට පේනවා. හැමතැනම කළුවරයි. තද අවුවේ ඉඳලා පුතේ එක පාරට ගේ ඇතුළට ආවොත් ඕගොල්ලන්ට ටික වෙලාවක් යනකම් වටේ පිටේ තියෙන දේවල් පේන්නේ නැතුව යනවා. හරිද? ඒකට කියන නම තමයි අපි කියන ඇස් නිලංකාර වෙනවා කියලා. ඇස් දෙක නිලංකාර වෙනවා කියලානේ. තද අවුවේ ඉඳලා එක පාරටම කියන්නේ දවල් 12ට එකට විතර අවුව දිහා බලන් ඉඳලා එක පාරට ගේ ඇතුළට ආවොත් ගේ කියන්නේ කළුවරයිනේ ඒ වෙලාවට අවුව වැටෙන්නේ නැහනේ. ගේ ඇතුළට ආවොත් කියන්නේ තද අවුවක ඉඳලා අඳුරට ගියොත් පොඩි වෙලාවක් යනකම් පේන්නේ නැති වෙනවා. මොකද හේතුව තද අවුවේ ඉන්නකොට අපේ අර ඇහි සිදුර කුඩා වෙලා තියෙනවා. අඳුරට එනකොට ඇහැට ඒ කුඩා සිදුරෙන් යන ආලෝකයේ අඩු නිසා අපිට පේන්නේ නැහැ වටේ පිටේ. පොඩි වෙලාවක් යනකොට ඒ සිදුර ලොකු වෙනවා. එතකොට ඔන්න පේන්න ගන්නවා. ඒකයි හේතුව. හරිද? හරි. දැන් එන ආලෝක පරාවර්තනය කියන එක අපි දන්නවා. දැන් අපි ඊළඟට කරන්න යන්නේ තල දර්පණයකට පතිත වන ආලෝක කිරණයක් පරාවර්තනය වන ආකාරය ඇඳීම. හරිද? දැන් ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් අපි ඊළඟට කරන්න යන්නේ තල දර්පණයක් මතට පතිත වන ආලෝක කිරණයක් පරාවර්තනය වන ආකාරය අඳින්න යන්නේ. දැන් අපිට ඕන විදියට මේ ආලෝක පරාවර්තනය අඳින්න බෑ. ඒවා සිද්ධ වෙන්නේ නියම වලට අනුව වෙනස් නොවන විදියට. හරිද? අපි ඒවට කියන්නේ නියමයන් කියලා. පරාවර්තන නියම කියලා කියන්නේ. ඒව ඕනේ නිකන් අපි ඒවා දැනගෙන යන් පරාවර්තන නියම වලට අනුව තමයි ආලෝකයේ පරාවර්තනය වෙන්නේ. හරි. අපි බලමු මොකද්ද කොහොමද ආලෝකයේ පරාවර්තනය වෙන්නේ කියලා. දැන් මම තල දර්පණයක් අඳින හැටි බලාගන්න ඉස්සෙල්ලම. දැන් මේ තියෙන්නේ මගේ අතේ තල දර්පණය. දැන් මම මෙන්න මෙහෙම තියන්නේ මේ තල දර්පණය. හරිද? මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ මගේ මේ අත පැත්තේ තියෙන්නේ ආලෝකයේ පරාවර්තනය වෙන්නේ නැති අඳුරු කළ පැත්ත. මෙන්න මේ පැත්තේ තමයි ආලෝකයේ පරාවර්තනය. මම මෙන්න මෙහෙම කණ්ණාඩිය තියන්නේ. මොනෝ. තියලා මෙන්න මේ පැත්තෙන් ආලෝක කිරණයක් එවනවා. මේ පැත්තෙන් ආලෝක කිරණයක් එවනවා. එවුවා මේකේ වැදිලා ඒ ආලෝක කිරණය මෙහෙට ගමන් කරනවා. දැන් මම ඒක අඳින්නේ යන්නේ. ආලෝක කිරණයක් හදාගන්නේ කොහොමද? මොකද ආලෝක කිරණයක් කියන්නේ? හය වසරේ දිගෙන කෙන්නේ තියෙන්නේ. ආලෝක කිරණ ආලෝක කදම්බ. මොකද්ද පුතේ ආලෝක කිරණයක් කියන්නේ? ආලෝක කදම්බ කිහිපයක් එකතු වී ආලෝක කිරණයක් ආලෝක කිරණ කිහිපයක් එකතු වී ආලෝක කදම්බයක්. ආලෝක කිරණ ගොඩක් එකතු වෙලා තමයි ආලෝක කදම්බයක් හැදෙන්නේ. මොකද ආලෝක කිරණයක් කියන්නේ? ආලෝකයේ ගමන් කරන දිශාව. නෑ. ආලෝකයේ ගමන් කරන ඍජු රේඛාවක්. ආලෝකය ගමන් ගන්නා කුඩා පටු මාර්ගයක් අපි හඳුන්වනවා. නැත්නම් ආලෝකය ගමන් ගන්නා සිහින් මාර්ගයක් අපි හඳුන්වනවා ආලෝක කිරණයක් කියලා. ආලෝකය ගමන් කරන්නේ සරල රේඛීයව. ඒ කියන්නේ හරි කෙලි. හරිද? ඒකත් මතක තියාගන්න. ඍජුව ගමන් කරන්නේ. ඒ ගමන් දිශාව පෙන්වන්න අපිට ඕනම් පුළුවන් ඊතලයක හිසක් යොදන්න. හරිද? දැන් ඔන්න මම අර දර්පණේ අඳිනවා. මෙන්න මෙහෙමයි දර්පණය. දර්පණය වෙනකොට අදින්නේ අපි මෙන්න මෙහෙම ඉරා. හරි කෙලින් වෙන්න ඕන තල දර්පණය යන්න. දැන් මෙහෙම යන්න මොන දර්පණයක් කියන්නේ? දැන් මෙහෙම යන්නම තල දර්පණයක්. මෙහෙම යන්න වක්‍ර. ඔව් එහෙම යන්න වක්‍ර දර්පණය ගැන ඔයගොල්ලන්ට දැන් ඉගෙන ගන්න නෑ පුතේ. හරිද? ඒවා පස්සේ ඉගෙන ගන්න තියෙනවා. දැන් අපි කතා කරන්නේ තල දර්පණය. දැන් මෙහෙම ආලෝක කිරණය මේ දර්පණය ඇඳලා හරිද? හරි කෙලින් අඳින්න ඕන. දර්පණය මෙහෙම ඇඳලා මේකේ අඳුරු කළ පැත්ත පෙන්වන්න මෙන්න මෙහෙම මේ පැත්තට කඩඉරි අදිනවා. මේ කඩඉරි අදින්නේ ආලෝකයේ වැටෙන්නේ නැති පැත්ත. ඒ කියන්නේ රසදිය ගාපු පැත්ත. හරිද? මේ තියෙන්නේ එහෙනම් අඳුරු කළ පෘෂ්ඨය. මෙන්න මේ පැත්තට එතකොට අපි කියන්නේ පරාවර්තන පෘෂ්ඨය. මේ පැත්ත පරාවර්තන පෘෂ්ඨය. හරිද? අඳුරු කළ පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨය නම් මතක තියාගන්න. ආලෝකය දැන් මෙන්න මෙහෙම මේ කණ්ණාඩිය තියලා තියෙන මෙන්න මෙහෙම. මේ කණ්ණාඩිය මෙන්න මෙහෙම තියලා. මේ පැත්ත අඳුරු කළ පැත්ත මේ පැත්ත පරාවර්තන මෙන්න. හරිද?
ඒතර ආලෝකය පතිත වෙන්නේ මෙහි ඉඳලා පරාවර්තනය වෙන මෙන්න මේ පැත්තට තමයි ආලෝකය පතිත වෙන්නේ. මෙන්න පතිත වෙන ආලෝක කිරණය. හරි. ඔය පතිත වන ආලෝක කිරණය. දැන් මම කිව්වා ආලෝක කිරණේ දිශාව පෙන්වන්නේ ඊතලයක හිසක් දාගෙන. එහෙනම් හිස දැම්මේ මේ පැත්තට. මේ ආලෝක කිරණයට කියන නම තමා කියන්න බලන්න නම මොකක් කියලාද කියන්නේ? පතන කිරණය. අන්න හොඳට මතක තියාගන්න. ඒක අමතක වෙන්න බෑ ඉස්සරහට. මේ ආලෝකයේ පතිත වෙන කිරණයට කියන නම තමයි මොකද්ද පුතේ? පතන කිරණය. හරිද? පතන කිරණය. දර්පණයට වැටෙන ආලෝක කිරණය කියන්නේ පතන කිරණය. ඒ වැටෙන තැන තමයි මෙන්න මෙතන. මෙන්න මෙතෙන්ට කියන නම තමයි මේ ආලෝකයේ පතිත වන තැන. මෙන්න මෙතන. හරියට මෙන්න මේ තිත. මෙතෙන්ට කියන්නේ පතන ලක්ෂය. පතන ලක්ෂය. මේ කොට මම පල්ලෙහෙන් වදිනවා මෙහෙම. පතන ලක්ෂය. ඒක පැහැදිලිනේ ආලෝකයේ පතිත වන තැන කියන්නේ පතන ලක්ෂය. දැන් මේක ආපහු වැඩිලා හැරිලා යනෝනේ මේ පැත්තට. ඒ හැරිලා යන එක යන කිරණය අඳින්න කලින් අපි මෙන්න මේ පතන ලක්ෂයේදී අඳින්න ඕන ලම්බක රේඛාව. හරිද? ඒ ලම්බක රේඛාව අඳින්නේ මෙන්න මේ කණ්ණාඩිය. මේ කණ්ණාඩියට අංශක 90ක් වෙන විදිහට රේඛාවක් අඳින්න. මෙන්න මෙහෙම. දැන් මෙතන කෝණය කීයක් වෙන්න ඕනේ? මේ කණ්ණාඩියයි මේ රේඛාවයි අතර කෝණය කීයක් වෙන්න ඕනේ? අංශක 90යි. මේක හොඳට මතක තියාගන්න. හරිද? මේ රේඛාවට කියන්නේ අභිලම්බය කියලා. අභිලම්බය. හරිද? මේ රේඛාවට කියන්නේ අභිලම්බය. දැන් ඕගොල්ලන්ට පේනවද මෙන්න මෙතන කෝණයක් හැදිලා තියෙනවා. මේ පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණයක් තියෙන පේනවද? මෙන්න මේ කෝණය. හරිද? අපි හිතමු මේ කෝණය අංශක 30යි කියලා. එතකොට මේ ආලෝක කිරණය මේකේ වැදිලා හැරිලා ගමන් කරන්නේ ආපහු මෙන්න මේ පැත්තේ මේ කෝණයට සමාන කෝණයක් හදවි. මෙන්න මෙහෙම තමයි ගමන්. මෙන්න මේ කෝණය අංශක 30ලා මෙන්න මෙතන තියෙන කෝණෙත් අංශක කීයක් වෙන්න ඕනද? 30ක් වෙන්න ඕනද? 30ක් වෙන්න ඕන. හරිද? මෙන්න මේ වැඩිලා යන ආලෝක කිරණයට කියන නම තමයි පරාවර්තන කිරණය. පරාවර්තන කිරණය. එතකොට මෙන්න මේ කෝණයට පුතේ කියන්නේ පතන කෝණය. පතන කෝණය. මේ කෝණයට කියන්නේ මොකක් කියලා කියන්නේ? පරාවර්තන කෝණය. පරාවර්තන කෝණය. එහෙනම් ආලෝකයේ පරාවර්තනය වෙන්නේ පතන කෝණයයි පරාවර්තන කෝණයයි දෙක මොකක් වෙන විදියටද? සමාන වෙන විදියට. ඕවා මතක තියාගන්න. ඔය ටික හොඳටම මතක තියාගන්න ඕන. හරිද? දැන් අද ඉඳලා මේ කියන දේවල් ටික හොඳටම මතක තියෙන්න ඕන. ආලෝකය පරාවර්තනය වෙද්දී අපිට ඕන විදියට අඳින්න බෑ. ඕගොල්ලෝගේ පොතේ බලන්නකෝ දැන් මෙන්න මෙතන ඇඳලා තියෙනවනේ ආලෝක කිරණය පරාවර්තනය වෙන විදිය. මෙන්න මෙතන. හරිද? මෙන්න මේ රූපය ඇඳලා තියෙනවනේ. ඕනනම් බලන්න මෙතනින් මේ හරි කෙලින් අංශක 90 රේඛාවක් ඇඳලා මේ කෝණ දෙක බලන්න සමානද නැද්ද කියලා ඇඳපු විදිය. අනිවාර්යෙන් එතකොට අංශක ලම්බක රේඛාව ඇඳට පස්සේ ලැබෙන කෝණ දෙක සමාන වෙනවා. ඒ විදියට තමයි ආලෝකයේ පරාවර්තනය වෙන්නේ. ආලෝකයේ පරාවර්තනය වෙන්නේ ඔන්න ඔය විදියට. හරිද? ඕනම ආලෝක කිරණයක් පරාවර්තනය වෙන විදිය අඳින්නේ ඔය විදියට. එහෙනම් දර්පණයට වැටෙන ආලෝක කිරණයට කියන පතන කිරණය. දර්පණය වැදිලා හැරිලා යන ආලෝක කිරණයට කියන්නේ පරාවර්තන කිරණය. එතකොට පතන ලක්ෂයට අඳින ලම්බක රේඛාවට කියන්නේ අභිලම්බය. පතන කිරණයයි අභිලම්බය අතර කෝණයට කියන්නේ පතන කෝණය. අභිලම්බයයි පරාවර්තන කිරණය අතර කෝණයට කියන්නේ පරාවර්තන කෝණය. ඔය විදියට තමයි ආලෝකයේ පරාවර්තනය වෙන්නේ. හරිද? ඒවා වෙනස් වෙන්නේ නැහැ. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ ඔය ටික. හරි. එහෙනම් දැන් ඔන්න ඔයගොල්ලෝ දන්නෝ තල දර්පණයකට පතිත වන ආලෝක කිරණය
පරාවර්තනය වෙන විදිය. right අපි ওই ටික පොඩ්ඩක් සටහනක් දාගමු. ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්ත නේද? මේ මාතෘකාවක් ලියාගත්තේ නැහැ නේ? මාතෘකාව ලියා ගන්න තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ කියලා. සර් ගෲප් එකට දාලා දෙන නෝට් එක ලියා ගන්න ඕනේද සර්? ඒකේ පුතේ මේ ඕගොල්ලොන්ට ඒක යටතේ ලියා ගන්න මෙහෙම තල දර්පණයක් යනුවෙන් හැඳින්වෙන්නේ තල දර්පණයක් යනුවෙන් හැඳින්වෙන්නේ සුමට දිලිසෙන තල පෘෂ්ඨයකි. තල දර්පණයක් යනුවෙන් හැඳින්වෙන්නේ සුමට දිලිසෙන තල පෘෂ්ඨයකි. සුමට දිලිසෙන තල පෘෂ්ඨයකි. හරිද? හරි සර්. තල දර්පණයක් මතට ආලෝකය ගන්න ඕන. ඔව් වෙනම හරි ඒ විදිහටම හරි ලියාගෙන ඒක ගැටලුවක් නැහැ. තල දර්පණයක් මතට ආලෝකය පතිත වූ විට එය වෙනත් දිශාවකට පරාවර්තනය කිරීම සිදු කරයි. තල දර්පණයක් මතට ආලෝකය පතිත වූ විට එම ආලෝකය වෙනත් දිශාවකට පරාවර්තනය කිරීම සිදු කරයි. වෙනත් දිශාවකට පරාවර්තනය කිරීම සිදු කරයි. යටින් දැන් අර මේ තරුවක් දාලා යටින් තරුවක් දාලා පුතේ ලියා ගන්න මෙහෙම ආලෝක කිරණ යම් පෘෂ්ඨයක් මතට පතිත වී ආලෝක කිරණ යම් පෘෂ්ඨයක් මතට පතිත වී පතිත වීමෙන් පසු යම් පෘෂ්ඨයක් මතට පතිත වීමෙන් පසු ආපසු හැරී පතිත වීමෙන් පසු ආපසු හැරී එම මාධ්‍ය ඔස්සේම වෙනත් දිශාවකට ගමන් කිරීම එම මාධ්‍ය ඔස්සේම වෙනත් දිශාවකට ගමන් කිරීම ආලෝක පරාවර්තනය වීම ලෙස හඳුන්වනු ලැබේ. ආලෝක පරාවර්තනය වීම ලෙස හඳුන්වනු ලැබේ.
දිශාවකට ගමන් කිරීම ආලෝක පරාවර්තනය ලෙස හඳුන්වනු ලැබේ. හරි. හොඳට අහගන්න පුතේ මේක හොඳට මතක තියාගන්න. ආලෝකයේ පරාවර්තනය හොඳින් සිද්ධ වෙන්නේ සුමට දිලිසෙන පෘෂ්ඨවල. හරිද? සුමට දිලිසෙන පෘෂ්ඨවලට පොදුවේ කියන නම තමයි දර්පණ. එතකොට අපි හොඳටම අපේ ඔළුවට යන්න ඕන දර්පණ වලින් තමයි ආලෝකය හොඳින්ම පරාවර්තනය වන්නේ. හරිද? සුමට දිලිසෙන පෘෂ්ඨ තමයි දර්පණ කියලා කියන්නේ. එතකොට දර්පණ කිව්වා වර්ග තියෙනවා. තල දර්පණ, වක්‍ර දර්පණ. හරි. ඊට පස්සේ උතන යටින් ලියා ගන්න පහත දැක්වෙන්නේ එක වෙනම යටින් ලියා ගන්න. අරකට ලියන්න එපා. පහත දැක්වෙන්නේ තල දර්පණයක් මතට පහත දැක්වෙන්නේ තල දර්පණයක් මතට පහත දැක්වෙන්නේ තල දර්පණයක් මතට පතිත වන ආලෝක කිරණයක් පතිත වන ආලෝක කිරණයක් පරාවර්තනය වන ආකාරය වේ. පතිත වන ආලෝක කිරණයක් පරාවර්තනය වන ආකාරය වේ. හරි මේක අඳ ගන්න බලන්න. පැන්සලෙන් අඳින්න හරියට කෝණ දෙක සමාන වෙන විදිහට අඳින්න.
ඉවරයි. හරිද පුතේ ඉවරයිද ලිව්වද ලිව්වද? හරි ඔව් සර්. එහෙනම් උතන යටින් ලියා ගන්න මෙහෙම තරු ටිකක් දාලා ලියා ගන්න පිළිවෙලට පළවෙනි තරුව දාලා ලියා ගන්න තල දර්පණයට පතිත වන ආලෝක කිරණය තල දර්පණයට පතිත වන ආලෝක කිරණය තල දර්පණයට පතිත වන ආලෝක කිරණය පතන කිරණය නම් වේ පතන කිරණය නම් වේ දෙවෙනි තරුව පතන කිරණය දර්පණයේ වදින ස්ථානය පතන කිරණය දර්පණයේ වදින ස්ථානය පතන ලක්ෂය නම් වේ පතන ලක්ෂය නම් වේ පතන කිරණ දර්පණයේ පතන කිරණය දර්පණයේ වදින ස්ථානය පතන ලක්ෂය නම් වේ දර්පණයේ වදින ස්ථානය පතන ලක්ෂය නම් වේ ඊළඟ තරුව පතන ලක්ෂයේදී දර්පණයට අඳින ලම්බක රේඛාව පතන ලක්ෂයේදී දර්පණයට අඳින ලම්බක රේඛාව මොකද්ද සර් කියන්නේ? පතන ලක්ෂයේදී දර්පණයට අඳින ලම්බක රේඛාව පතන ලක්ෂයේදී දර්පණයට අඳින ලම්බක රේඛාව අභිලම්බය නම් වේ අභිලම්බය නම් වේ දර්පණයට අඳින ලම්බක රේඛාව අභිලම්බය නම් වේ හරිද ඊළඟ තරුව දර්පණයේ වැඩි ආපසු හැරී ගමන් කරන කිරණය දර්පණයේ වැඩි ආපසු හැරී ගමන් කරන කිරණය දර්පණයේ වැඩි ආපසු හැරී ගමන් කරන කිරණය පරාවර්තන කිරණය නම් වේ පරාවර්තන කිරණය නම් වේ සරේ වාක්‍යය කියන්න පුළුවන්ද?
දර්පණයේ වැඩි ආපසු හැරී ගමන් කරන කිරණය. දර්පණයේ වැඩි ආපසු හැරී ගමන් කරන කිරණය පරාවර්තන කිරණය නම් වේ. ඊළඟ තරුව පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය. පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණය නම් වේ. පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණය නම් වේ. ඊළඟ තරුව අභිලම්බයත් ඊළඟ තරුව හරි ඊළඟ තරුව දාලා ලියාගන්නේ අභිලම්බයත් පරාවර්තන කිරණයත් අතර කෝණය. අභිලම්බයත් පරාවර්තන කිරණයත් අතර කෝණය. අභිලම්බයත් පරාවර්තන කිරණයත් අතර කෝණය. පරාවර්තන කෝණය නම් වේ. පරාවර්තන කෝණය නම් වේ. හරි දැන් ඔය ටික හොඳට පුතේ මතක තියාගන්නවා ආයිත් ඉස්සරහට අනිවාර්යයෙන්ම ඕන දේවල්. හරිද? ඒක නිසා ඔය අපි අද මේ කතා කරපු කොටස් ටික හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ මේ කාලෙදි මතක තියාගත්තම හරි ලේසි. හරිද? ඉතර අමාරු දෙයක් නෙවෙයිනේ. දැන් හොඳටම දන්නවනේ කණ්ණාඩියට වැටෙන කිරණයට කියන්නේ පතන කිරණය. වැදිලා යන කිරණයට කියන්නේ පරාවර්තනය. එහෙනම් මතක තියාගන්න. එතකොට හරි ලේසි. ඉස්සරහට ආලෝකයේ පාඩම් ලේසි වෙනවා. හරි. ඔතනින් පස්සේ අපිට තියෙන්නේ අලුත් කොටසක්. දැන් අපි ඊළඟට කරන්න යන්නේ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තියලා සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ නිරීක්ෂණය කිරීම. හරිද? තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවම හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ මොන වගේද කියන එක සාකච්ඡා කරන්න තමයි අපි යන්නේ. මොකද්ද ප්‍රතිබිම්බය කියලා කියන්නේ? කියන්න බලන්න මොකද්ද ප්‍රතිබිම්බය කියන්නේ? දැන් මම මෙන්න මෙහෙම මේ තල දර්පණයේ ඉදිරියේ මම ඇඟිල්ල තියනවා. මේ බලන්නකෝ. මේ තල දර්පණයේ ඉදිරියේ මම මගේ ඇඟිල්ල තියුවා. දැන් මොකද්ද ප්‍රතිබිම්බය කියන්නේ? තල දර්පණයේ ඉදිරියේ මගේ ඇඟිල්ල මෙහෙම තියුවාම දැන් මේකේ ප්‍රතිබිම්බය කියන්නේ මොකටද? රූපයට සම රූපයක් තල දර්පණයේ නිර්මාණය වෙනවා. ඔව්. ප්‍රතිබිම්බය කියන්නේ පුතේ වස්තුව නිසා තල දර්පණය තුල හට ගන්නා රූපයට. ඔයගොල්ලන්ට පේනවා මම මගේ ඇඟිල්ල නම් වස්තුව මේ ඇඟිල්ලේ රූපයක් පේනවා කණ්ණාඩියේ. කණ්ණාඩියෙන් පේනවා. මෙන්න මේ පේන රූපයට තමයි කියන්නේ ප්‍රතිබිම්බය කියලා. දැන් මේකේ ලක්ෂණ අපි කතා කරන්නේ. මේ බලන්නකෝ දැන් මේ ලක්ෂණයක් ගත්තොත් ඔන්න එක ලක්ෂණයක් මට මෙහෙම කියලා දෙන්න පුළුවන් දැන්. මේ රූපය හැදෙන ප්‍රතිබිම්බය උඩු කුරුද යටි කුරුද? මොකද මේ උඩු කුරු යටි කුරු කතාව? කුරුයි. වස්තුව තියෙන පැත්තටම නම් ප්‍රතිබිම්බේ හැදෙන්නේ අපි කියන උඩු කුරු. දැන් මේක උඩු කුරුයි. වස්තුව මේ පැත්තට තිබිලා ප්‍රතිබිම්බේ මේ පැත්තට හැදෙනවා නම් ඒ කියන්නේ කණ්ණාඩිය ඇතුලේ මේ අතර පේනවා. දැන් වස්තුව මේ පැත්තට තිබිලා ප්‍රතිබිම්බේ මේ පැත්තට තිබිලා නෙමෙයි. මම වස්තුව මේ පැත්තට තිබිලා ප්‍රතිබිම්බේ මේ පැත්තට පේනවා. අන්න එතකොට කියන මොන ප්‍රතිබිම්බයක් කියලාද? යටි කුරු. එතකොට කියන්නේ මොන ප්‍රතිබිම්බයක් කියලාද?
යටිකුරු මේ තියෙන පැත්තට යටිකුරු. වස්තුව තිබෙන පැත්තටම නම් ප්‍රතිබිම්බය ඇති වෙන්නේ අපි එතකොට කියන උඩුකුරු ප්‍රතිබිම්බය. හරිද? දැන් මෙතන හටගන්නේ උඩුකුරු ප්‍රතිබිම්බය. උඩුකුරු ප්‍රතිබිම්බය. හරිද? ඒ වගේම බලමු මෙහෙම කළා. දැන් මම මේ ඇඟිල්ල ටික ටික මම මෙහෙම අරන් ඇවිල්ලා මෙන්න මෙහෙම තියෙනවා. තියුවම ඕගොල්ලන්ට මොකද්ද පේන්නේ? අර කණ්ණාඩිය ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බයයි ඇඟිල්ලයි දෙක එකිනෙකට වෙනස්ද සමානද? මොකද කියන්නේ? මේ වස්තුව හා ප්‍රතිබිම්බයේ ප්‍රමාණය. මේ බලන්න ප්‍රමාණය. මොකද කියන්නේ? එක සමානයි. වස්තුවේ ප්‍රමාණයයි ප්‍රතිබිම්බයේ ප්‍රමාණයයි එක සමානයි. ඔන්න දැන් මං තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවම සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් කිව්වා. පළවෙනි එක තමයි උඩුකුරු. දෙවෙනි එක තමයි වස්තුවට ප්‍රමාණයෙන් සමානයි. මේ බලන්නකො මේ මෙහෙම තියුවම කණ්ණාඩියයි ඊට පස්සේ කණ්ණාඩියෙන් හැදෙන මේ අතේ ඇඟිල්ලේ රූපයයි දෙක එක සමානයි. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා. මෙහෙම තියුවා සමපාත වෙනවා. සමපාත වෙනවා කියන්නේ එකකට එකක් එක සමාන බව අපිට පේනවා. මේ ලං කරලා ගෑවුවම ඔය පේනවනේ. මෙහෙම තියෙනකොට මෙහෙම එනවා මෙහෙම තියුවා එක සමානයි කියලා පේනවා. හරි. ඊළඟ එක තමයි දැන් මට ඕන මේ කණ්ණාඩිය ඇතුලේ හැදෙන දර්පණය ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බේ තිරයකට ගන්න. තිරයකට ගන්නවා කියන්නේ පුතේ ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ අර මේ ප්‍රොජෙක්ටරයක් සම්බන්ධ කරාම දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට ඉස්කෝලේදී දැකලා ඇති මේ ඉස්කෝලේ සමහර උත්සව අවස්ථාවලදී ප්‍රොජෙක්ටරයක් සම්බන්ධ කරන වේදිකාවේ කෙළවරට සුදු පාට තිරයක් ගහලා ඒ තිරයට ප්‍රොජෙක්ටරයක රූපය නැත්නම් ප්‍රතිබිම්බය විශාල කළා පෙන්වීම සඳහා තිරයට එල්ල කරනවා. එතකොට අපි මොනවා හරි ෆිල්ම් එකක්ද නැත්නම් කතාවක්ද නැත්නම් ඒ වෙලාවේ උත්සවයේද අර ප්‍රොජෙක්ටරේ තිරයෙන් විශාල කළා අපි බලා ගන්න පුළුවන් ඈත ඉන්න හිට. මේ කණ්ණාඩියෙන් හැදෙන මගේ ඇඟිල්ලේ රූපයක්. මේ බලන්න. දැන් මට ඕන මේ ප්‍රතිබිම්බය මේ ඇඟිල්ලෙන් මේ හැදෙන වස්තුව කියලා කියමු. අපි ඇඟිල්ලට වස්තුවෙන් හැදෙන ප්‍රතිබිම්බය තිරයකට ගන්න. පුළුවන්ද බැරිද? තිරයකට ගන්න නම් පුතේ අපි තිරේ තියන්න ඕන. තිරේ තියලා ඒකේ හැදෙන්න ඕන මගේ ඇඟිල්ල ඡායාරු මේ ප්‍රතිබිම්බය හැදෙන්න ඕන. පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොමද කියන්න බලන්න. පුළුවන් විදිය මට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. වීදුරුවට ආලෝකය වැටෙන්න සලස්සලා ඇඟිල්ල ප්‍රතිබිම්බ වීදුරුව දෙසට ඇල්ලුවට පස්සේ ඇඟිල්ලට ආලෝකය වැටි එහි සෙවණැල්ල තිරය මතට මම කියන්නේ හෙවණැල්ල නෙවෙයි ප්‍රතිබිම්බේ. සෙවණැල්ල කියන්නේ වෙන කතන්දරයක්. ප්‍රතිබිම්බය කියන්නේ මේ කණ්ණාඩිය ඇතුලේ පේන දේ. මට තිරයකට ගන්න ඕන. පුළුවන්ද බැරිද? දැන් මම තිරයක් කියලා කියමුකෝ මේ තියෙන තිරේ. මට දැන් මෙන්න මේ තිරයට ගන්න ඕන මේ හැදෙන ඇඟිල්ලේ රූපය මේ තිරේ හදන්න ඕන. පුළුවන්ද බැරිද? මෙහෙම තිරය කොහෙන් හරි තියලා දැන් මෙහෙම තියලා මෙතන ඇඟිල්ල තියලා මෙහෙ කොහේ හරි තිරේ තියලා හරි නැත්නම් කොහොම තියලා හදා ගන්න ඕන කොහොම හරි. මතක තියාගන්න දරුවෝ තල දර්පණයකින් හැදෙන වස්තුවක ප්‍රතිබිම්බය කවදාවත් තිරයකට ගන්න බෑ. නිකන් බලන්නකෝ හිතන්නකෝ මම මෙහෙම ඇඟිල්ල තියුවම මගේ මේ ඇඟිල්ලේ රූපේ හැදෙන්නේ කණ්ණාඩියට පිටින්ද කණ්ණාඩිය ඇතුළේද? කණ්ණාඩිය ඇතුළේ. කණ්ණාඩියට පිටින් හැදෙනවා නම් පුතේ අපිට මේක මේ තිරයකට ගන්න පුළුවන්. දැන් මෙහෙම තියුවම මේ රූපේ පේන්නේ කොහෙද කියන්නේ මට? කණ්ණාඩියට පිටින්ද කණ්ණාඩිය ඇතුළේද? ඕගොල්ලෝ මූණ බලන කණ්ණාඩියක් ගාවට ගිහින් බලන්නකෝ ඕගොල්ලෝගේ මූණ පේන්නේ කණ්ණාඩියට පිටින්ද කණ්ණාඩිය ඇතුළෙන්ද කියලා. කණ්ණාඩිය ඇතුළේ. කණ්ණාඩිය ඇතුලේ. හරිද? කණ්ණාඩිය ඇතුලේ. කණ්ණාඩිය ඇතුලේ පේන විතරක් නෙවෙයි. බලන්නකෝ වෙන දේ. දැන් මම මෙහෙම ඉඳලා මගේ ඇඟිල්ල මෙහෙම තිබිලා දැන් ඕගොල්ලන්ට පේනවා තියෙන මගේ ඇඟිල්ල මේ මෙහෙම තියෙනකොට පේනවනේ ඇඟිල්ල. ඊගයි මම මෙහෙම ඇඟිල්ල මෙහෙම අරන් යනවා ඉස්සරහට. මෙහෙම පස්සට අරන් යනවා. හරි?
මෙහෙම ඉස්සරහට අරන් එනවා. මම කණ්ණාඩිය දෙසට එනකොට ඇඟිල්ල මෙහෙම අරන් එනකොට අර කණ්ණාඩිය ඇතුලේ තියෙන රූපෙත් එනවා මගේ දිහාට. පස්සට යනකොට රූපෙත් යනවා මගේ දිහාට. හැබැයි වෙන්නේ කණ්ණාඩිය ඇතුලේ. කණ්ණාඩිය ඇතුලේ මේ බලන්න මේක ඇතුලේ නෙමෙයි. මෙහෙම කරද්දි මට පේනවා කණ්ණාඩිය ඇතුලේ තමයි මේ රූපේ හැදෙන්නේ. කණ්ණාඩියෙන් දර්පණයෙන් පස්සට මෙහෙම ඇඟිල්ල යනකොට අර රූපෙත් පස්සට යනවා ප්‍රතිබිම්බේ. ඉස්සරහට එනකොට ප්‍රතිබිම්බෙත් ඉස්සරහට. හැබැයි ඇතුලේ හැදෙන්නේ. කණ්ණාඩිය ඇතුලට අපිට තිරයක් දාන්න බැහැනේ. දර්පණයේ ඇතුලට තිරයක් දානවා නම් ඔන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රතිබිම්බය කවදාවත් තිරයකට ගන්න බෑ පුතේ. මේ බලන්න මෙහෙම කරනකොට ඇතුලේ හැදෙනවා කියන්නේ කණ්ණාඩිය ඇතුලේ හැදෙන්නේ. කණ්ණාඩිය දර්පණයේ ඇතුලේ හැදෙනවා නම් වස්තුවේ ප්‍රතිබිම්බය කවදාවත් තිරයකට ගන්න බෑ. හරිද? තිරයකට ගන්න බැරි නම් අපි ඒකට කියන්නේ අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා. තිරයකට ගන්න බැරි නම් ඒ වගේ ප්‍රතිබිම්බයකට කියන නම මොකද්ද? අතාත්වික ප්‍රතිබිම්බයක්. මොන වගේ ප්‍රතිබිම්බයක්ද හැදෙන්නේ? අතාත්වික ප්‍රතිබිම්බ. අතාත්වික. දැන් ඔන්න මම මේ දර්පණයක් ඉදිරියේ වස්තුවක් තියුවම දැන් සමහර දර්පණ තියෙන තිරයකට ගන්න පුළුවන් ප්‍රතිබිම්බය. හරිද? අවතල දර්පණ මෙහෙම අර මං කිව්වේ වක්‍ර වෙලා තියෙනවා කියලා. ඒතර කණ්ණාඩි ඉස්සරහින් මෙහෙම තියලා කඩදාසිය මෙහෙම පත්තු කරාම මෙහි තිරයක හැදෙන ප්‍රතිබිම්බය. හරිද? තිරේ ඒකේ රූපේ හැදෙනවා. මේකේ බෑ. මේකේ කණ්ණාඩිය ඇතුලේ හැදෙන්නේ. කණ්ණාඩිය ඇතුලේ හැදෙනවා කියන්නේ තිරයකට ගන්න බෑ. එහෙනම් ඔන්න ලක්ෂණ තුනක් මම දැන් කියලා දුන්නා. වස්තුවට ප්‍රමාණයෙන් සමානයි ප්‍රතිබිම්බය. ඔන්න සාධන ප්‍රතිබිම්බයේ එක ලක්ෂණයක් තමයි වස්තුවට ප්‍රමාණයෙන් සමාන. අනිත් එක තමයි උඩුකුරු. අනිත් එක තමයි තිරයකට ගන්න බෑ. තිරයකට ගන්න බෑ කියන වචනේ තේරුම මොකද්ද? තව වචනයක් මම කිව්වා අතාත්විකයි. කොහොමද අපි ඒක ලියන්නේ? අතාත්වික ප්‍රතිබිම්බය. තාත්වික කියලා කියන්නේ තිරයකට ගන්න පුළුවන් කියන එක. අතාත්වික කියන්නේ තිරයකට ගන්න බෑ කියන එක. එහෙනම් පළ දර්පණයක් ඉදිරියේ වස්තුවක් තිබුවම හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුනක් දැන් ඕගොල්ලෝ දන්නවා. පළවෙනි ලක්ෂණය තමයි උඩුකුරු. උඩුකුරුයි. ඒ කියන්නේ උඩුකුරුයි කියන්නේ මෙන්න මෙහෙමයි. කණ්ණාඩිය ඉස්සරහා ඉටිපන්දම මෙහෙම තියනම් හැදෙන ඉටිපන්දමේ රූපෙත් කණ්ණාඩිය ඇතුලේ වෙන්න මේ වගේ. මේ දෙකම එකම පැත්තට තියනම් උඩුකුරු. මෙහෙම තිබුණා නම් මේ කණ්ණාඩිය ඉස්සරහා ඉටිපන්දම මෙහෙම තියලා හැදෙන රූපේ මේ අතට තියනම් අපි කියන්නේ යටිකුරු. යටිකුරු ප්‍රතිබිම්බ ඇති වෙනවා පුතේ අවතල දර්පණවල. හරිද? අවතල දර්පණවල ඇති වෙනවා. මේවයි නෑ. දැන් අවතල දර්පණ ගැනත් අපි කතා කරමු. එතකොට යටිකුරු ප්‍රතිබිම්බ ඇති වෙන හැටි අපි බලා ගන්න පුළුවන්. තල දර්පණයක හැම තිස්සෙම උඩුකුරුයි. එනවා ඔන්න පළවෙනි ලක්ෂණය උඩුකුරුයි. දෙවෙනි එක තමයි අතාත්විකයි. අතාත්විකයි කියන වචනේ තේරුම මොකද්ද? අතාත්විකයි කියන වචනේ තේරුම තිරයට ගත නොහැකි. තිරයකට ගත නොහැකි. ඒ කියන්නේ තිරයක් කිව්වට අපිට තිරයකට ගන්න බෑ. තමන් තව ලක්ෂණයක් කිව්වා. මොකක්ද අනිත් ලක්ෂණය? වස්තුවේ ප්‍රමාණයෙන් සමානයි. දැන් පන්ති ඉවර වුණාට පස්සේ මූණ බලන කණ්ණාඩිය ගාවට ගිහලා බලන්න මම කිව්වා මේ කරුණු හරිද වැරදිද කියලා. ඕගොල්ලන්ගේ මූණයි කණ්ණාඩියෙන් පේන මූණයි එක සමානයි. ඊට පස්සේ ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ගෙදර තියෙනවා නම් වාහනේ සයිඩ් කණ්ණාඩි. බයිසිකලයේ සයිඩ් කණ්ණාඩි. මූණ බලන්න. බලලා කියන්න ලොකුද පොඩිද කියලා. තමන්ගේ මූණ තරම් රූපේ කණ්ණාඩි ඇතුලෙන් පේන රූපේ සමානද ඊට වඩා පොඩිද නැත්නම් ඊට වඩා ලොකුයිද? මේ තල දර්පණයකින් බැලුවන් යන ගෙදර මූණ බලන කණ්ණාඩිය නැත්නම් කණ්ණාඩි මේසේ තියෙන කණ්ණාඩියෙන් බැලුවා මොන වගේද කියලා බලන්න. හරිද? එතකොට අපිට පැහැදිලි වෙයි මෙන්න මේ ලක්ෂණ තමයි තල දර්පණයේ තියෙන්නේ. අර වාහනේ සයිඩ් කණ්ණාඩියෙන් නැත්නම් පැති කණ්ණාඩියෙන් බැලුවම ඕගොල්ලන්ට පේන්නේ ඕගොල්ලන්ගේ මූණ පේන්නේ පොඩියට. තියෙන ප්‍රමාණයට වඩා ගොඩාක් පොඩියට පේන්නේ. මෙන්න මෙච්චර විතර මූණක් පේන්නේ. සයිඩ් කණ්ණාඩියෙන් බලනකොට.
අපිට සාමාන්‍ය මේ තියෙන ගානට මූණ පේනෝ කොහෙන්ද බැලුවොන්ද? තල දර්පණයක. ගෙදර අවතල දර්පණයක් තියෙනවා. සමහර ගෙවල් වල තියෙනවා. මුහුණ බැලුවා සමහරට ඇහැ විතරයි පේන්නේ. හරිද? මුළු කණ්ණාඩියෙන් පේන්නේ ඇහැ විතරයි. කියන්නේ මහ විශාල වෙලා පේන්නේ. අවතල දර්පණයකින්. උත්තල දර්පණයකින් බැලුවම පොඩි වෙලා පේන්නේ. තල දර්පණයකින් බැලුවම සමානයි. වස්තුවට ප්‍රමාණයෙන් සමානයි. හරිද? අපි උත්තල දර්පණ අවතල දර්පණ ඉස්සරහට කතා කරන්නේ පාඩමේ. දැන් කතා කරන්නේ තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ. හරි. ලියා ගන්න මෙහෙම මාතෘකාව ලියාගත්තා නේ? මාතෘකාව ලියාගත්තද? මාතෘකාව ලියුවද පුතේ මට කියන්න පොඩ්ඩක් මාතෘකාව ලියපු එක ලිව්වේ නැද්ද ඉක්මනට නෑ සර් කලින් ලියපු එක තමයි තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ. එහා ඊට පස්සේ මාතෘකාව ලියාගන්න එහෙනම් තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබූ විට තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබූ විට සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබූ විට සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබූ විට සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් තැබූ විට සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ හරිද ඊට පස්සේ ලියා ගන්න මෙහෙම රූපයේ ආකාරයට තල දර්පණයක් ඉදිරියේ දැල්වූ ඉටිපන්දමක් තබන්න රූපයේ ආකාරයට තල දර්පණයක් ඉදිරියේ දැල්වූ ඉටිපන්දමක් තබන්න රූපයේ ආකාරයට තල දර්පණයක් ඉදිරියේ දැල්වූ ඉටිපන්දමක් තබන්න හරිද එහිදී සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ පහත වගුවේ සටහන් කරගන්න හරි දැන් ඕගොල්ලෝ මෙන්න මේ තියෙනනේ පුතේ මෙන්න මෙතන මේ ක්‍රියාකාරකම 9.5 තියෙන රූපේ ඒ රූපේ ඇඳලා මෙන්න මේ වගුව ලියලා මේ ලක්ෂණ ටික දාලා වගුව සම්පූර්ණ කරා මෙන්න මේ රූපේ අඳින්න රූපේ ඇඳලා යටින් වගුව ගහන්න ගහලා මේ ලක්ෂණ ටික දාන්න නිරීක්ෂණවලට දැන් ලක්ෂණ ටික අපි කතා කරානේ ඒ ටික දාලා වගුව සම්පූර්ණ කරන්න ඉක්මනට දැන් තාම ඔක්කොම කතා කරේ නෑ හොඳේ සෑදෙන ප්‍රතිබිම්බය තව ලක්ෂණ තියෙනවා ඉස්සෙල්ලා මේ ටිකනේ අපි කතා කරන්නේ හරි ඉක්මනට ලිය අඳින්න බලන්න රූපය ඇඳලා වගුව ගැහුවා වගුවේ තියෙන ලක්ෂණ ටික දාන්න ක්‍රියාකාරකම 9.6ද සර් 9.5 ක්‍රියාකාරකම හරිද 9.6 නෙවෙයි 9.5 ක්‍රියාකාරකමේ තියෙන රූපය ඇඳලා 9.18 රූපේ ඇඳලා ලක්ෂණ ටික ලියන්න වගුවේ
saya mau nama gue ada karena nona ලියලා ඉවරයි සර් ඉවරයි සර් හරිද? එතකොට මේ වගුවේ පළවෙනි එකට තියෙන තිරයකට ගත හැකි නොහැකි බව නිරීක්ෂණයෙන් ඕන තිරයකට ගත නොහැකිය. වරහන් ඇතුලේ අතාත්විකය. හරිද? තිරයකට ගත නොහැකි අතාත්විකය. ඊට පස්සේ උඩුකුරු යටිකුරු බව නිරීක්ෂණයෙන් ඕන උඩුකුරුය. ඊට පස්සේ තියෙන ප්‍රතිබිම්බයේ ප්‍රමාණය නිරීක්ෂණයෙන් ඕන වස්තුවට ප්‍රමාණයෙන් සමානය. හරිද? නිරීක්ෂණයට එන්න ඕන වස්තුවට ප්‍රමාණයෙන් සමානය. හරි. දැන් ඔය තියෙන්නේ මේ තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් ලැබුවම හැදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුනක්. ඊට පස්සේ තව දුරටත් මේ ලක්ෂණ පරීක්ෂා කරන්න අපි තව ක්‍රියාකාරකමක් කරනවා. එතෙන්දි ගන්නෙ කණ්ණාඩියක් නෙවෙයි වීදුරු තහඩුවක්. හරිද? මෙන්න මේ වගේ පොඩි වීදුරු තහඩුවක් ගන්නවා. දැන් මේක ඇවිල්ලා කණ්ණාඩියක් නෙවෙයිනේ. ඔයගොල්ලන්ට පේනවනේ මේක වීදුරු තහඩුවක්නේ. මේ වගේ වීදුරු තහඩුවක් අරගෙන තව අපි ගන්නවා අඩි කෝදුවක්. පොඩ්ඩක් කියන මම මේක කරන විදිහ කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට.
හරි පුතේ බලා ගන්නකෝ ඊළඟ ක්‍රියාකාරකම කරන්න අපි ගන්න වීදුරු තහඩුව. මම ඒක කළම් පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙනවා. වීදුරු තහඩුවක් ගත්තා මම වීදුරු තහඩුවක් ගත්තා. ඊට පස්සේ තව මේකට අවශ්‍යයි අඩිකෝදුවක්. ඊට පස්සේ ඉටිපන්දමක් අවශ්‍යයි. විනාඩියක් දෙන්න මම මේක කරලා පෙන්නන්න. අඩිකෝදුව දිග අඩිකෝදුව පොඩි එකකට කවන්නේ හරි පුතේ දැන් මම අඩු ටික හොයාගත්තා. මෙන්න මෙහෙමයි කරන්නේ. හරිද? අපි ඔන්න ඊළඟ ක්‍රියාකාරකම කරනකොට අපි ගන්න වීදුරු තහඩුවක්. වීදුරු තහඩුවක් ඕන, අඩිකෝදුවක් ඕන, ඊට පස්සේ ඕන ඉටිපන්දම් දෙකක්. හරිද? ඉටිපන්දම් දෙක වෙනකොට මම ගත්තේ ලයිටර් දෙකක්. ඉටිපන්දම් මෙන්න මෙහෙමයි කරන්නේ. ඉස්සෙල්ලාම අඩිකෝදුව මෙහෙම තියෙනවා. හරිද? අඩිකෝදුව මේ විදියට තියෙනවා. තියලා ඉවර වෙලා අඩිකෝදුවේ හරි මැදින් තියෙන වීදුරු තහඩුව. දැන් මේ තියෙන වීදුරු තහඩුව. මේ කණ්ණාඩියනේ වීදුරු තහඩුව. ඊට පස්සේ එක කෙලවරක දැල්ලුණු ඉටිපන්දමක් තියෙනවා. දැන් මේ දුර දෙක සමාන වෙන්න ඕන. හරිද? මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි සමාන වෙන්න ඕන. එතකොට රූපයේ පරිදි වීදුරු තහඩුවක් විතර අඩුවද ඒ කෙලවර දැල්ලුණු ඉටිපන්දමක් සවි කරා. වීදුරු තහඩුවෙන් දැන් මෙහෙම මේ ඉටිපන්දම මෙහෙම පත්තු කරාම මේ ඉටිපන්දමේ දැල්ල මේ වීදුරු තහඩුවෙන් පේනවා. පේන්නේ නැත්නම් අපි පොඩ්ඩක් අඳුරු කරගන්න ඕනේ. හරිද? ඉටිපන්දමේ දැල්ල වීදුරු තහඩුවෙන් පේන්නේ නැත්නම් අපි පොඩ්ඩක් මේක අඳුරු කරගන්න ඕනේ. පරිසරය අඳුරු කරගන්න ඕනේ. පරිසරය අඳුරු කරගත්තම් අපිට ඒක පැහැදිලිව දැල්ල පේනවා. ඊට පස්සේ කියන්නේ මොකද්ද? තව ඉටිපන්දමක් මෙන්න මේ කෙලවරෙන් දැල්ව ගන්න. හරි තව ඉටිපන්දමක් මෙන්න මේ කෙලවරෙන් දැල්ව ගන්න කියලා. ඊළඟට ඒ දැල්වල ඉවර වෙලා ඒ ඉටිපන්දමේ දැල්ලයි මේ ඉටිපන්දමේ දැල්ල එක මත එක පිහිටනවාද කියලා බලන්න. හරියටම ඉටිපන්දම් දැල්ල මේ ඉටිපන්දම් දැල්ලයි මේ ඉටිපන්දම් දැල්ලයි එකම තැන එක දැල්ලක් වගේ පේනවද කියන එක. මේ දෙකම දෙකක් විදියට නේ පේන්නේ එකක් වගේ. ඇයි දෙකම තියෙන්නේ හරියට එක තැන. දැන් හිතන්නකෝ මෙහෙම පොලිතින් කොළ දෙකක් එක ළඟ තියෙන එක ගාව. එතකොට අපිට මේ දෙකම පේන්නේ එකක් වගේ. හරිද? අපිට පේන්නේ මෙහෙම මේ පැත්තෙන් බලනකොට දෙකම එකක් වගේ පේන්නේ. අන්න ඒ වගේ මේ ඉටිපන්දම් දැල්ලයි මේ ඉටිපන්දම් දැල්ලයි දෙකම එකක් මත එකක් පිළිතන විදියට අපි හදාගන්නවා. තියනවාද කියලා බලනවා. එතකොට අපිට පැහැදිලි වෙනවා මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි සමාන වෙනකොට මේ ඉටිපන්දම් දැලි දෙක එකක් මත එකක් තියෙන විදිහට තමයි පේන්නේ. හරි අපි ඔක ඇත්තද නැද්ද කියලා බලමු. ඊට පස්සේ අපිට තව පැහැදිලි වෙනවා මේ ඉටිපන්දමේ උසයි දැල්ලේ උසයි මේ ඉටිපන්දම් දැල්ලේ උසයි මේ දෙකත් එක ගණන්. හරි අපි ඒක ඇත්තද නැද්ද කියලා බලමු. මම පොඩ්ඩක් හදාගන්න මේසේ ඔයගොල්ලන්ට පෙන්නන්න එක. right. දැන් මම පොඩ්ඩක් මේක මෙහෙම කරලා පෙන්නන්නම් හරිද? විනාඩියක් දෙන්න. ගන්නවා. මෙහෙම
ලියලා පෙන්නන්න. ඒතකොට ඔයගොල්ලන්ට පේන්නේ නේ මේක. හරිද? පේනව නේද? දැන් ඔන්න මම මේ ගත්තේ වීදුරු තහඩුව. හරිද? වීදුරු තහඩුව. මේ තමයි තිරය. මේක තමයි තිරය. හරිද? දැන් ඔන්න මම අඩි රූලක් ගත්තා. මේ අඩි රූලේ මෙන්න මෙතන ඉඳලා මේ වීදුරු තහඩුවේ ඉඳලා සෙන්ටිමීටර 15ක් ඉස්සරහින් මම මේ සෙන්ටිමීටර 15ක් ඉස්සරහින් මේ වීදුරු තහඩුවේ ඉඳලා මම පිටිපන්දම දල්වනවා මෙන්න මෙහෙම. ඔයගොල්ලන්ට පේනවද මේ පිටිපන්දමේ රූපේ මේ එකක් පේනවද? දැල්ලේ ප්‍රතිබිම්බයක් පේනවද මේ වීදුරු තහඩුවේ? පේනවද? පිටිපන්දම් දැල්ලේ රූපයක් පේන්නේ නැද්ද වීදුරු තහඩුවේ? පේන්නේ නැහැ මෙතන එළිය වැඩි. දැන් බලමු. පේනවද ඔයගොල්ලන්ට? ඉටිපන්දම් දැල්ලේ රූපයක්. ඔව් සර්. ඉටිපන්දම් දැල්ලේ ප්‍රතිබිම්බයක් විදුරු තහඩුවෙන් පේනවද? පේනවා සර්. ඔව් සර්. පේනවා සර්. පේනවනේ. හරි. ඊට පස්සේ අපි මේකට සමාන දුරකින් තව ඉටිපන්දමක් දල්වා ගන්නවා. මම ඒකට සමාන දුරකින්. දැන් මොකද්ද ඔයගොල්ලන්ට පේන්නේ? අර මෙහා පැත්තේ ඉටිපන්දම් දැල්ලයි මේ ඉටිපන්දම් දැල්ලයි එකපත එකක් තියෙන වගේද පේන්නේ නැත්නම් දෙකක් විදියටද පේන්නේ? දෙකක් විදිහට සර්. මෙහෙම කරනකොට දෙකක් විදිහට. දැන් මම මේ පැත්තට ගෙනියනකොට දෙකක් විදියට. මේ පැත්තට ගේනකොට දෙකක්. මෙහෙම ඉස්සරහට ගෙනනකොට එකපත එකක් තියෙනවා නම් කියන්න. මට පේන්නේ නැහැ මොකද මම බලනවා නම් මම මෙහෙම සයිඩ් එකෙන් බලනවා. මම බලන්නේ නැතුව මේක කරන්නේ දැන්. මට විනාඩියක් දෙන්න මම එහා පැත්තෙන් ගිහිල්ලා මේක කරා. දැන් මොකද්ද ඔයගොල්ලන්ට කියන්නේ? ඉටිපන්දම් දැලි දෙක එකමත් එක තියෙනවා වගේ පේන්නේ නැද්ද දැන්? නෑ. පේන්නේ? ඉටිපන්දම් දැලි දෙකම එකක් වගේ පේන්නේ නැද්ද? නෑ. ඒක පොඩ්ඩයි මට විනාඩියක් දෙන්න. ඒක උඩින් තියෙන්නේ සර් මිසර්ගේ පැත්තේ තියෙන එක. එකක් ලොකු ඉටිපන්දම් දැල්ල ඒකයි. ඒක නිසා සර් එකමත් එක පිටිනවා පේන්නේ නැහැ. එකක් ඒක උසම. නිසායි ඔබට විනාඩියක් දෙන්න. මේක මේ පත්තු වෙන්නේ නැහැ හරියට. දුරවල් දෙක සමාන කරගමු. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එක පැත්තක් පහත් නේ ඒකයි වෙලා තියෙන්නේ. එහෙම පේන්නේ නැහැ සර්. දැන් ඔන්න බලන්න. දැන් මොකද්ද ඔයගොල්ලෝට කියන්නේ? ඉටිපන්දම් දැලි දෙක එකමත් එක තියෙනවා වගේ පේන්නේ නැද්ද? පේනවා සර්. ඒ කියන්නේ එක පේනවා සර්. ඉටිපන්දම්ක් උසට තියෙයි. උස නෙවෙයි මම කියන්නේ. ඒ උස කතන්දරය වෙලා තියෙන පුතේ මේක මේ සයිස් එක හදන්න බැරි නිසා. දැන් ඉටිපන්දම් දැලි දෙක එකමත් එකක් තියෙනවා වගේ පේනව නේද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඉටිපන්දම් දැලි දෙක මේ බලන්න. දැන් පේනව නේද එකක් මත එකක් තියෙනවා.
ඔන්න ඔකට තමයි කියන්නේ එකක් මත. ඒ කියන්නේ ඉටිපන්දම් දැලි දෙකම එකක් වගේ පේන්නේ. තේන්නේ නැද්ද එහෙම? පේනවා සර්. ඒ කියන්නේ ඉටිපන්දම් දැලි දෙක එකට එකතු වෙලා එකක් වගේ පේන්නේ. හරියටම දෙකම මේ ඔන්න. ඔව් සර්. පේනවනේ දෙකම එක වගේ නේද පේන්නේ? මෙන්න මේ විදිහට තියාගත්තට පස්සේ ඔන්නෝම තියාගෙන ඔන්න දැන් දැලි දෙකත් එක සමානයි ඔන්න. පේනවනේ? පොඩ්ඩක් එකක් ලොකුයි. ඒ අර ඉටිපන්දම් දෙකක් ගත්තට එක සමාන ඔක වෙන්නේ නැහැ. මගේ මේ එකක් උසයි මේ ලයිටරයක්. ඒකයි හේතුව. දැන් ඔන්න ඔය විදිහට තියාගෙන මේ දුරවල් දෙකම අනිනවා. මෙන්න මේ වීදුරු තහඩුවේ ඉඳලා මේ එක ලයිටරයකට තියෙන දුරයි වීදුරු තහඩුවේ ඉඳලා අනිත් ලයිටරයට තියෙන දුරයි මනිනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට මැන්නොත් සෙන්ටිමීටර දැන් තියෙනවා 14ක් වගේ. ආයි මෙතන ඉඳලා මෙතෙන්ට මැන්නා 1 සෙන්ටිමීටර 14ක් වගේ. ඒකේ තේරුම තමයි මෙන්න මේ ඉටිපන්දම වස්තුව නම් මේක තමයි ප්‍රතිබිම්බය. වස්තුවේ ඉඳලා මේක තමයි දර්පණය. ඒතර වීදුරු තහඩුව තමයි දර්පණය. වස්තුවේ ඉඳලා දර්පණයට තියෙන දුරයි දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුරයි සමානයි. හරිද? ඒක තමයි උතනින් අපිට තේරුම් ගන්න පුළුවන් දේ. ඒ විදිහට අපිට මේ ක්‍රියාකාරකම කරන්න පුළුවන්. හරි. ඒක ඔයගොල්ලන්ට කරන හැටි පැහැදිලි වෙන්නේ නැතිනේ. අපි උතනින් පස්සේ යන් ඉතිරි කොටසට. ඊට පස්සේ ලියා ගන්න මෙහෙම. ඊට පස්සේ ලියා ගන්න තව දුරටත් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ නිරීක්ෂණය කිරීමට තව දුරටත් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ නිරීක්ෂණය කිරීමට තව දුරටත් සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ නිරීක්ෂණය කිරීමට පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. සෑදෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ නිරීක්ෂණය කිරීමට පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. පහත ක්‍රියාකාරකම කරනු ලැබේ. හරිද? ලියා ගන්න මෙහෙම අඩි රූලක් ගෙන එහි හරි මැදින් අඩි රූලක් ගෙන එහි හරි මැදින් වීදුරු තහඩුවක් තබන්න. වීදුරු තහඩුවක් තබන්න. දැන් ඕගොල්ලෝ දැක්ක නේද වීදුරු තහඩුව තිබුවට පස්සේ අර එක ඉටිපන්දමක් පත්තු කරාට පස්සේ ඒකේ ප්‍රතිබිම්බයේ වීදුරු තහඩුවේ හැදුනා. දැක්කනේ නේ? ඔව් සර්. වීදුරු තහඩුවක් තබන්න. ඉන්පසු අඩි රූලේ එක් කෙළවරක ඉන්පසු අඩි රූලේ එක් කෙළවරක දැල්වූ ඉටිපන්දමක් තබන්න. දැල්වූ ඉටිපන්දමක් තබන්න. එවිට ඉටිපන්දමේ දැල්ලේ ප්‍රතිබිම්බයක්
එවිට ඉටිපන්දමේ දැල්ලේ ප්‍රතිබිම්බයක් වීදුරු තහඩුවෙන් පෙනේ. එවිට ඉටිපන්දමේ දැල්ලේ ප්‍රතිබිම්බයක් වීදුරු තහඩුවෙන් පෙනේ. වීදුරු තහඩුවෙන් පෙනේ. හරිද? වීදුරු තහඩුවෙන් පෙනේ. ඉන්පසු නෑ ඔත එතන ලියා ගන්න මෙහිදී වීදුරු තහඩුව දර්පණයක් ලෙස ක්‍රියා කරයි. ඒකත් ප්‍රශ්න වලට අහලා තියෙනවා. මෙහිදී වීදුරු තහඩුව දර්පණයක් ලෙස ක්‍රියා කරයි. මෙහිදී වීදුරු තහඩුව දර්පණයක් ලෙස ක්‍රියා කරයි. වීදුරු තහඩුව දර්පණයක් ලෙස ක්‍රියා කරයි. ඉන්පසු අඩිරූලේ අනිත් කෙළවරේ තවත් දැල්ලූ ඉටිපන්දමක් තබා වරහන් ඇතුලේ සමාන කියලා ලියා ගන්න. සමාන ඉටිපන්දම් කියලා වරහන් ඇතුලේ ලියා ගන්න. තවත් දැල්ලූ ඉටිපන්දමක් තබා වරහන් ඇතුලේ සමාන ඉටිපන්දම් කියලා වරහන් ඇතුලේ ලියන්න. ප්‍රතිබිම්බයේ පහත ලක්ෂණ සංසන්දනය කරනු ලැබේ. ප්‍රතිබිම්බයේ පහත ලක්ෂණ සංසන්දනය කරනු ලැබේ. ප්‍රතිබිම්බයේ පහත ලක්ෂණ සංසන්දනය කරනු ලැබේ. හරි දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ පුතේ ඊළඟට අර ක්‍රියාකාරකම 9යි 6 රූපේ ඇඳලා අර ලක්ෂණ ටික ලියන්න. එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා වීදුරු තහඩුවේ ඉඳලා පළමු ඉටිපන්දමට දුර තිබුණා සෙන්ටිමීටර මම ගණිතු එකේ කීයක්ද? 15ක්. ඔව් 15ක් 14ක් වගේ මම ගණිතු එකේ තිබුණේ. ඔව් 14ක් මම ගණිතු එකේ තිබුණේ. එතකොට අනිත් ඉටිපන්දමට තිබුණෙත් ඒ ගානම තමයි. හරි. ඔයගොල්ලෝ ඒක කරන්න බලන්න එහෙනම්.